නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. සාදු සාදු සාදු. ලංකාවාසී ලෝකවාසී ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, අපේ කය වචනෙන් සිදුවන වැරදිවලට සිතේ පිරිහීම බලපානවා. අපි සිත රැකගත්තොත්, සංවර කරගත්තොත්, ආරක්ෂා කරගත්තොත් කායික ක්‍රියාවත් වාචික ක්‍රියාවත් සංවර කරගන්න, රැකගන්න, ආරක්ෂා කරගන්න පුළුවන්. සිතක සංසිඳීම ඇති කර ගැනීම හරියට වස්ත්‍රයක් පිරිසිදු කරනවා වගේ දෙයක්. හොඳටම කිලිටු වෙච්ච වස්ත්‍රයක් රෙදි සෝදන කුඩු දාලා පෙගෙන්න තියලා ඊට පස්සේ ඒක හොඳට අත් දෙකෙන් මහන්සියක් දාලා හොඳට අතුල්ලලා පිරිසිදු වතුරෙන් සෝදනකොට ඒ වස්ත්‍රයේ කුණු ගිහිල්ලා පිරිසිදු වෙනවා. අන්න ඒ වගේ පිරිසිදුකාරක ද්‍රව්‍යයත් මනුෂ්‍යයාගේ තියෙන උත්සාහයත් පිරිසිදු ජලයත් නිසා වස්ත්‍රයක් පිරිසිදු වෙනවා වගේ. සංසාරේ සැරිසරාගෙන යන සත්වයාගේ කිලිටි වෙන සිත පිරිසිදු කරන්න නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රඥාවන්ත විදිහට යොදවාගෙන ඒ පිණිස උත්සාහයෙන් වීරියෙන් කටයුතු කරන්න ඕනේ. සිතක් අපිරිසිදු වෙන්නේ උපක්ලේශ වලින්. ඒ කිලිටි කරන උපක්ලේශ කෙලෙස් දුහවිලි දුරු කරන්න ධර්මය මෙනෙහි කිරීම, යෝනිසෝ මනසිකාරය ප්‍රයෝජනවත් වෙනවා. සංසිඳුණු මනසක් තියෙන කෙනෙකුට තමයි යෝනිසෝ මනසිකාරය පුරුදු කරන්නට පහසු. ඇත්තටම සංසිඳුණු මනසක් උපදවා ගන්නත් යෝනිසෝ මනසිකාරය උදව් වෙනවා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට. ඉතින් මේ පිරිත් අර්ථ වර්ණනාවේ අපි පිරිත් දේශනාවල අර්ථ ඉගෙන ගනිමින් යද්දී පින්වතුනි ඔබට තේරෙනවා ඇති. දැන් අපි සම්පූර්ණයෙන් මංගල සූත්‍රයේ අර්ථ පද වර්ණනා අර්ථ වර්ණනා ඉගෙන ගත්තා. රතන සූත්‍රයේ පද වර්ණව අර්ථ වර්ණනා ඉගෙන ගත්තා. ඊට පස්සේ ආනුභාවයේ නිදාන කතා පසුව සූත්‍ර දේශනාවට පස්සේ සිදුවීම උණු විශේෂ සිදුවීම්, එහි ගුණ ලබාගත් ආකාරය පිළිබඳව අපි ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගනිමින් යනකොට ඔබට තේරෙන්නේ නැති පින්නතුනි, ඔබ කලින් රතන සූත්‍රයේ සජ්ජහායනා කරනවට වඩා අර්ථ දැන් ඔබේ හිතට තේරෙනවා. කලින් මංගල සූත්‍රයේ කිව්වාට වඩා දැන් මංගල පිරිත කියද්දී ඔබට අර්ථ වැටහෙනවා. දැන් අපි ඉගෙන ගනිමින් යන්නේ කරණීය මෙත්ත සූත්‍රය. ගොඩාක් අය කරණීය මෙත්ත සූත්‍රය කියලා හිතුවේ කරණීය මත්ථ කුසලේන කියන එක. ඒ පළවෙනි වචන ටික අරගෙන වෙන්නේ නැති නම දාන්න නැති කියලා අපි මේ කරුණ ඔක්කොම පැහැදිලි කරගත්තා. එහි අර්ථ පැහැදිලි කරගත්තා. පදෙන් පදේ විස්තර කරගත්තා. ඔබට දැන් ඒ කරණීය මෙත්ත සූත්‍රයේ මෛත්‍රිය වඩීමට පෙර නිවනට යොමු කළ සිත් ඇති යෝගාවචරයා ශ්‍රාවක දරුවා විසින් තමන්ගේ සිත තුළ උපදවාගත යුතු කායික වාචික මානසික සංවරභාවයේ පිණිස වූ ගුණ ධර්මයන් ඒ 15ම ඔබ ඉගෙන ගත්තා. දැන් ඔබට පුළුවනි තමන්ගේ ජීවිතයේ දෙසට හැරිලා ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න. නුවණින් විමසලා බලන්න මා තුළ මේ ගුණ ධර්ම තියෙනවද? එහෙනම් ඔබට මෛත්‍රිය වඩනකොට මෛත්‍රිය වැඩෙන්නේ නැත්තේ බාහිර බලපෑමක් නිසා නම් නොවේ. අමනුස්ස ගැටලුවකිනුත් නෙමෙයි. ඔබ මෛත්‍රී භාවනාව පිළිබඳ හරියට ඉගෙනගෙන නැති නිසාත් නොවේ. මෛත්‍රී භාවනාවට පෙර කළ යුතු පූර්වක්‍ෘත්‍ය පිළිබඳ නොදැනීම. ඇත්තටම භාවනාවේ පූර්වක්‍ෘත්‍ය කියලා සම්ප්‍රදායන කුල උගන්වන ගාථා සජ්ජායනයන් තියෙනවා. එය නෙමෙයි.
සැබෑවටම මෛත්‍රිය සිත තුළ වැඩිවීමට භූමිය සකස් කරලා දෙන්නේ අර සක්කෝ උජූච සූජූච ආදී වශයෙන් පවතින ආධ්‍යාත්මිකව ඇති කරගත යුතු ගුණධර්ම 15. කල යුතු දේත් නොකල යුතු දේත් පිළිබඳ එහි සඳහන් වෙනවා. කරණීය අකරණීය ධර්ම සඳහන් වෙනවා. ඒ කරණීය අකරණීය ධර්ම ඉගෙනගෙන ඒ පිළිබඳ දක්ෂතාවයෙන් එය නොකල යුතු දේ දුරු කරගෙන කල යුතු දේ ලං කරගත්තොත් පින්වතුනි ඔබේ සිත දැන් භාවනාවකට හුරු කරනවාට වැඩිය පහසුවෙන් භාවනාවකට හුරු කරන්න පුළුවන්. ඉතින් අද දවසේ පිරිත් අර්ථ වර්ණනාව අපි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අද පිරිත් අර්ථ වර්ණනා සදහම් දෙසුමේ විකාශන දායකත්වයේ දරන්නේ පුවක්පිටිය සංඝමිත්තා මෙහෙණි ආරාමේ වැඩ සිටින පූජ්‍ය දොඩන්දුවේ ස්වර්ණපාලි මෙහෙණින් වහන්සේ සමග සොහොයුරිය වන අම්බලන්ගොඩ පින්නදුව පදිංචි ලාලනී උඩුවිලාරච්චි මහත්මිය ඇතුළු සොහොයුරන් විසින්. ඉතින් මේ පින්වත් මෑණියන් වහන්සේ ඇතුළු පවුලේ සියලු ඥාති හිතවතුන් ඊතා ශ්‍රද්ධා සිතින් අද ධර්ම දාණය සිද්ධ කරනවා. මීට වසර 30කට පෙර අවුරුදු 81ක් ආයු වළඳා මියගිය දොඩන්දුවේ පදිංචිව සිටි මැන්ඩි සුඩුවිලාරච්චි මහත්මයාට වසර 2කමාරකට පෙර අවුරුදු 91ක් ආයු වළඳා මියගිය ආර්.ටී. ලීලාවතී මෑණියන්ට වසර 35කට පෙර ත්‍රස්ත ප්‍රහාරයකින් හබරණදී මියගිය චන්ද්‍රසිරි උඩුවිලාරච්චි සොයුරාට සහ වසර 6කට පෙර මියගිය සුනිල් උඩුවිලාරච්චි මහත්මයාට මියගිය සියලු ඥාතීන්ටත් පරලොව සැපේ පිණිස මේ උතුම් ධර්ම දානමය පින අනුමෝදන් කරන්නට දායකත්වයේ දරන පින්වතුන් බලාපොරොත්තු වෙනවා. සාවධානව ශ්‍රවණය කරන්න, මනාව ශ්‍රවණය කරන්න, අවධානයෙන් ශ්‍රවණය කරන්න. ඔබ හොඳට මේ ධර්ම දේශනාව වෙතම හිත යොමු කරගෙන ශ්‍රවණය කළොත් ඔබේ සිත තුළ පුණ්‍ය සංස්කාර ඉපදිලා වර්ධනය වෙනවා. ඒ චේතනාව තමයි පින බවට පත් වෙන්නේ. ඔබ එතකොට මේ පැයකට ආසන්න කාලය ගෙවෙනකොට ධර්ම දානමය පිනක් රැස් කරගත්, ධර්ම ශ්‍රවණමය පිනක් රැස් කරගත් උපාසකෙක් උපාසිකාවක් බවට පත් වෙනවා. ඒ පින ඔබට ඔබේ ඥාතිවරයාට අවංකව අනුමෝදන් කරන්න පුළුවන්. අද අපි ඉගෙන ගන්නේ කරණීය මෙත්ත සූත්‍රයේ ඉදිරියට අපිට පැහැදිලි කරගන්න තියෙන ගාථාවන් 4 වෙනි ගාථාවේ සිට. 4 වෙනි ගාථා රත්නේ තමයි ඒකේචි පාන බුතත්ති තසාවා තාවරාවා අනවශේෂං. මං වචනයක් කියනකොට ඒකේ පාලි අකුරු මං හරියට උච්චාරණය කරන්න උත්සාහ කරනවා. ඔබ ඒකට අවධානය යොමු කරන්න. ඒ කියන්නේ ශබ්ද කරනකොට ඔබත් පොත් වහන්සේ දිහා බලාගෙන පාලි ගාථා කියන වෙලාවේ මහ ප්‍රාණ අල්ප ප්‍රාණ අක්ෂර අඳුන ගන්න. දැන් මේ කරණීය මෙත්ත සූත්‍රය දැන් ඔබ මේ ධර්ම ශ්‍රවණය කරන ඔබට අවුරුදු 60යි කියමු. අවුරුදු 60ක් යනකොනුත් අකුරක්වත් වරදින්නේ නැතුව මේ ගාථා 10 කරණීය මෙත්ත සූත්‍රයේ ගාථා 10නේ තියෙන්නේ. මේ ගාථා 10 සජ්ජායනා කරගන්න බෑ කියන්නේ යම් කිසි දුර්වලතාවයක් නේද? ඒක නිවැරදි කරගන්න ඔබ දැනටත් අවස්ථාව උදා කරගන්න පුළුවන් ඔබට. ඒකේචි පාන බුතත්ති බුත අත්ති කියන්නේ ඇත. තසාවා ධාවරාවා අනවශේෂා දීඝාවායේ මහන්තාවා මජ්ක්‍ධිමා රස්ස කානුක තූලා. මෙතන කියන්නේ මෛත්‍රිය පතුරවන සත්වයෝ ගැන. අපි මෙත්සිත පතුරවද්දී අපි අරමුණු කරගත යුතු සත්වයෝ. මේක කමඨහනක් හැටියට පුරුදු කරනකොට කෙනෙකුට පුළුවන් මෙහි වචන දෙකක් පමණක් අරගෙනත් මෛත්‍රී භාවනාව කරන්න. අපි ගමු තසාවා තහවරාවා. තසාවා කියන්නේ තැති ගන්න. තහවර කියන්නේ ස්ථාවර. තැති නොගන්න. සිත ස්ථිරව පිහිටවාගත්. එතකොට සිත චංචල වන සත්‍යයොත් සිත අචල සත්‍යයොත් කෙලෙස් සහිත පුද්ගලයොත් නිකලෙස් පුද්ගලයොත්. එතකොට බිය තැති ගැනීමට පත් වෙන සත්‍යයොත් බිය තැති ගැනීම ඉක්මවාගේ සත්‍යයොත් වෙත මේ සිත පතරවන්න පුළුවන්. බියට පත් වෙන සත්‍යයෝ වෛර නැත්තෝ වෙත්වා.
තරහ නැත්තෝ වෙත්වා, ඉරිසියා නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සැපයටපත් සුවසේ ජීවත් වෙත්වා, සාන්ත සුවයටපත් වෙත්වා කියලා බියටපත් සත්වයෝ, ඊළඟට බිය රහිත සත්වයෝද සුවපත් වෙත්වා කියලා මේ සිත වඩන්න පුළුවන්. එතකොට මේ සිත එක භාවනාවක් හැටියට පුරුදු කරගන්න පුළුවන්. ඒ වචන දෙකෙන්ම බියපත් සත්‍යයොත් බිය නැති සත්‍යයොත් කියන වචන දෙකම ධ්‍යාන දක්වා හිත දියුණු කරගන්න පුළුවන්. සමාධියක් වෙත යොමු වෙන්න පුළුවන්. ඒතර මේ විශේෂයෙන් සූත්‍රයක දැන් අපි තව මෛත්‍රී භාවනාව අපි දානේ වළඳලා අවසානයේට මෛත්‍රී භාවනාව සජ්ජායනා කරනවනේ සම්ප්‍රදායිකව. අපේ අසපුවල අපි සජ්ජායනා කරනවා අහං අවේරෝ හෝමි අබ්භ්‍යාපජ්ජෝ හෝමි අනීඝෝ හෝමි සුඛී යත්තානම් පරිහරාමි අහං විය මයිහං ආචාර්ය උපජ්ජහාය මාතා පිතරුහම තියෙන මා මෙන්ම මාගේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා අම්මා තාත්තා හිතවත් සත්වයෝ මධ්‍යස්ථ සත්වයෝ වෛරී සත්වයෝ අවේරා හොන්තු වෛර නැත්තෝ වෙත්වා අභ්‍යාපජ්ජා හොන්තු නිදුක් වෙත්වා අනීඝා හොන්තු අභ්‍යාපජ්ජා හොන්තු කියන තරහ නැත්තෝ වෙත්වා අනීඝා හොන්තු නිදුක් වෙත්වා සුඛී යත්තානම් පරිහරන්තු සුවසේ ජීවත් වෙත්වා කියලා අපේ මේ සිත වඩනවා. පාලියෙන් කියන දෙය. පාලි ආචාර්ය උපජ්ජහාය මාතා පිතරෝ හිත සත්තා මධ්‍යස්තික සත්තා එහෙම තියෙන එක උද්දේශය. උද්දේශය කියලා කියන්නේ මාතෘකාවට කෙටියෙන් දුන්න අර්ථකථනය. එතකොට විස්තර වශයෙන් බවුන් වඩන ශ්‍රාවකයෙකුට අම්මා තාත්තා වෙනුවෙන් පමණක් වුණත් මෛත්‍රිය වඩන්න පුළුවන් බොහෝ වෙලාවක්. ඒ ඔක්කොම එකතු වෙලා විශේෂයෙන් මේ මෛත්‍රී භාවනාදිය පරණ සාමණේර බණ දහම් පොතේ ඉගෙනගත් දේවල්. එතකොට මෛත්‍රිය වැඩි යුතු පරාසය පිළිබඳ සාරාංශය තියෙනවා. හොඳට මෙසිත වඩපු කෙනෙකුට ඒ ගාථාව තුල වුණත් මෙසිත දියුණු කරගෙන හිතේ සංසිඳුම් උපදවා ගන්න පුළුවන්. මම මේ කිව්වේ කරණීය මෙත්ත සූත්‍රයත් එහෙමයි. මේ සියලු සත්වයන්ට එකවරත් අපිට ක්‍රමක්‍රමයෙන් මෛත්‍රිය පතරවගෙන යන්න පුළුවන් ටික වැඩි කරගෙන වඩා සාර්ථක ක්‍රමය මෛත්‍රී සිත උපදිනකන් සරලව කොටසක් දෙකක් අරගෙන මෛත්‍රී පැතිරවීම දේශනාවෙන් තියෙන්නේ මහග්ගත චේතෝ විමුක්තියත් අපමාන චේතෝ විමුක්තියත් අනුරුද්ධ සූත්‍රය ආදී දේශනාවල මහග්ගත චේතෝ විමුක්තිය ප්‍රදේශ වශයෙන් පුළුල් කරනවා අප්‍රමාණ චේතෝ විමුක්තිය දිශා වශයෙන් වඩනවා අප්‍රමාණව කෙලවරක් නැතිව. ඒත් ඒ පිළිබඳ උගන්වන වෙලාවක් නෙමෙයි මේ. මම මේ කරණීය මේ සූත්‍රය අර්ථ පැහැදිලි කරද්දී මෛත්‍රිය පැතිරවීමේ ප්‍රභේදයන් ගැන සරල හැඳින්වීමක් කළේ. ඒත් යේකේචි පාන බුතත්ති යේකේචි කියන්නේ යම් කිසි පාන බුත කියද්දී අර්ථ දෙකක්. සාමාන්‍යයෙන් කියන ප්‍රාණ කියන වචනෙට ඉදුරන් පහම ප්‍රකට සත්වයෝ. බුත කියද්දී සමහර වෙලාවට ඉඳුරන් පහම ප්‍රකට නැති සත්‍යයක් ඉන්න පුළුවන්නේ. සාමාන්‍යයෙන් කියනවා ඒකවෝකාර, චතුවෝකාර, පංචවෝකාර ආදී විදිහට පැහැදිලි කරන අවස්ථාවන් තියෙනවා. අභිධර්ම ක්‍රමයටත්. එතකොට මේ යම් හෝ සත්වයක් ඉන්නවාද? ඒ සියලු සත්වයෝ ඒකේචි පාන භූතත්ති කිය අත්ති කියන්නේ ඇද්ද? කවුද? තසාවා තහවරාවා අනවශේෂවා කියන්නේ ඉතිරි නැතිවම සියලුම ඉතුරු නැතුවම තසාවා කෙලස් ඇති සත්වයෝ වේවා තහවරාවා නිකලස් සත්වයෝ වෙත්වා. ඊළඟට දීඝවා යේ මහන්තාවා දීඝවා කියන්නේ දීර්ඝ වූ සත්වයෝ වේවා නාගයෝ සර්පාදීන් තලගොයි කබරගොයි ආදී සත්වයන් ඒක දීර්ඝ සත්ව. ඊළඟට මොහොතේ ඉන්නවානේ ගොඩාක් දීර්ඝ සත්ව තිමිංගල තිමිර පිංගල ආදී යොදුන් ගණන් දිග සත්වයෝ ඉන්නවා. දීර්ඝ සත්ව જાතිහු වෙත්නම් ඒ සත්වයෝද මහන්තාවා මහත් ආත්ම භාව ඇති සත්වයෝ. ඔබ අහලා ඇති විශාලම සත්වයා ලෝකේ ඉන්නේ කවුද? ළමයිගෙන් අහුවත් කයි විශාලම සත්වයා ඩයනෝසරස් කියලා. ඩයනෝසරස් කිය.
නමුත් විශාලම සත්වයා කවුද? ඔය සාමාන්‍ය ඇටසැකිල්ලකින් පොසිලකින් හොයාගෙන අනුමාන කරපු සත්වයෝ නෙමෙයි. ලෝකයේ තුන් ලෝකයේම විශාලම ආත්ම භාවයක් පරිහරණය කරන සත්වයා රාහු අසුරේන්ද්‍රයා. රාහු අසුරේන්ද්‍රයාගේ ඇහි බැම දෙක අතර විතරක් පරතරය යොදුන් 50ක් කියනවා. සරලව ගත්තොත් කිලෝමීටර් 500ක්. ඒත් හිතා ගන්නකෝ ඒ සත්වයේ විශාලත්වය. නොපෙනෙන ලෝකේ සත්වෙක්. එතකොට ඒ වගේ මහත් ආනුභාව ඇති සත්වයෝ ඉන්නවා. මජ්ක්‍ධිමා කියන්නේ මධ්‍යම ප්‍රමාණයේ සත්වයෝ, අශ්වයෝ, හරක් ආදී සත්වයන්. රස්සක කියලා කියන්නේ රස්සකා කියන්නේ මිටි සිරුරු ඇති සත්වයෝ. වාමනයෝ කියලා જાතියක් ඉස්සරෙනවා. නිට්ටයව එහෙම කියන්නේ මිටි සිරුරු ඇති සත්වයෝ. තව ඒක අපිට මෙතනින් කියලා ඉරක් ගහන්න බෑ. සාපේක්ෂව අපි හිතමු අනාන්තරයක සත්වය වෙනකොට මිටි සත්වයෝ කියලා අපිට කොටසක් ඒක අපි මිටි සත්වයෝ කියද්දි අපිට යම්කිසි ඒක සීමාවෙ ඉරක් ගහන්න ඕනේ මානසිකව අපිට තේරෙනවා ඒ වෙලාවේ අපි පොඩි සත්තු කියන අදහස. අනුක කියන්නේ ඊටා කුඩා මසැසට නොපෙනෙන ඊටා චූටි ආත්ම භාව තියෙන සත්වයෝ ඉන්නවා. අනුක. එතකොට මජ්ක්‍ධිමා රස්සකානු කතූලා. සමහරු කියන්නේ රස්සකානු කතූලා කියනවා. එහෙම නෙමෙයි ඒක શબ્ද කරන්න ඕනේ. රස්සකානුක. අනුක කියන වචනේ શબ્ද වෙන විදිහට. රස්සකානුක තූලා. තූල කියන්නේ ස්ථූල සත්වයෝ. ඒ ස්ථූල කියද්දී එතන තූල කියන්නේ නිකන් වට ශරීර තියෙන ඉබ්බන් කැස්බෑවන් ආදී වට ශරීර ඇති සත්වයන් තමයි තූල සත්වයෝ කියලා කියන්නේ. එතකොට මේ සත්වයෝ වර්ග. බලන්න බුදුරජාණන් වහන්සේගේ කරුණා මෛත්‍රිය සියලු සත්වයන්ටනේ. එතකොට අපිට මේකම මම හිතනවා අර වනාන්තරේ කරදර කරපු අමනුෂ්‍ය වෙනුවෙනුත් පාවිච්චි කරන්න පුළුවන්. එතන දීර්ඝ සිරුරු තියෙන සත්වයෝ ඉන්නේ නැති කෙටි සිරුරු තියෙන සත්වයෝ. සමහර විට ස්ථූල සිරුරු ඇති සත්වයෝ ගෝලාකාර මධ්‍යම ප්‍රමාණයේ සත්වයෝ මහත් සත්වයෝ මේ ඔක්කොම සත්වයෝ අරමුණු වෙනවා. දිට්ඨා වායේවා අද්දිට්ඨා. පේන්නේ ඉන්න සත්වයෝ වේවා අද්දිට්ඨා නොපෙනෙන සත්වයෝ වේවා ඊළඟ ගාථා රත්නය. ඇසට පෙනෙන සත්තුද නොපෙනෙන සත්තුද. යේච දූරේ වසන්ති අවිදූරේ. දුර සිටින සත්වයෝ යේච දූරේ වසන්ති යම් සත්ව කෙනෙක් පිටත තන්හි වාසය කරද්ද. දුර වාසය කරද්ද වසන්ති කියන්නේ වාසය කරද්ද අවිදූරේ නුදුරෙහි වසද්ද. බුහතාවා සම්භවේ සීවා. බුහතාවායේ සත්වයෝ උපන් සත්වයෝ වෙන්න පුළුවන්. සම්භවේ සීවා උපදින්න ඉන්න සත්වයෝ වෙන්න පුළුවන්. එක අර්ථකථනයක් තමයි බිත්තරයෙන් උපදින සත්වයෝ බිත්තරේ ඇතුලේ සත් ප්‍රාණියා ඉන්නකොට සම්භවේසී. බිහි වුණාට පස්සේ බුහත. මව්කුස ඇතුලේ ඉන්නකොට සම්භවේසී බිහි වෙන්න ඉන්න සත්වයා. බිහි වුණාට පස්සේ බුහත. ඒ අණ්ඩජ ජලාබුජ සත්වයෝ. සංසේජිත උපපාතික සත්වයන්ගේ කියන ප්‍රථම චිත්තක්ෂණය මේ සම්භවේසී ඊළඟ සිතේ ඉඳලා බුහත හැටියට ගන්නවා. සාර කෙසේ වේවා අපි සරලව ගමු. ඉපදුන ඉපදෙන සතුන්ද වේවා. ඉපදුන සත්වයෝද උපදින්ට සිටින සත්වයෝද සබ්බේ සත්තා සියලු සත්වයෝ භවන්තු සුඛිතත්වා. සුඛිසත්වා කියලා සමහරු කියන්නේ සුඛිතත්තා මා ප්‍රාණ කියන්න සුඛි තත්තා තයන්න අල් තයන්න තායන්න සුඛිතත්තා කියන්නේ සුඛිත අත්තාත්තා කියන්නේ ජීවිතය ආත්ම භාවය. ඒ කියන්නේ අපි ගත්තොත් සුඛිත වූ සිත් ඇත්තෝ වෙත්වා. සැපයටපත් සිත් ඇත්තෝ වෙත්වා. එතකොට පින්වතුනි අපිට පේනවා මේ මගහැරෙන සත්ව කොට්ටාශයක් නැහැ තුන් ලෝකෙම. සියලු සත්වෝ තව ඉදිරියටත් පැහැදිලි කරනවා. එතකොට අපි දැන් තේරුම් ගත්තා යම් කිසි ප්‍රාණීන් ඉන්නවද ඒකේචි පාන භූතත්ති තසාවා තහවරාවා. අපි සරලව ඔකේ පාලි වාක්‍ය ගත්තොත් තසාවා තහවරාවා ඒකේචි අනවශේෂා පාන භූතත්ති.
තැති ගන්නා වූ නොගන්නා වූ යම්කිසි සියලුම ප්‍රාණ භූතයෝ ඇද්ද දීඝාවා මහන්තාවා මජ්ක්‍ධිමා රස්සකා අනුක තූලා දීර්ඝ වේවා මධ්‍යම වේවා මිටි වේවා ඊතා කුඩා වේවා ස්ථූල වේවා යේ සත්තාති ඒ යම් සත්‍යෝ ඇද්ද දිඨාවා අදිඨාවා පෙනෙන වේවා නොපෙනෙන වේවා යේ සත්තාති යම් සත්‍යෝ ඇද්ද යේච සත්තා দূරේ වසන්ති යම් කිසි සත්‍යෝ දුර වසද්ද අවිදූරේවා වසන්ති ළඟ හෝ වසද්ද බුතාවා සම්භවේ සීවා ඉපදුන සත්‍යෝ වෙද්ද ඉපදින්නට සිටින සත්වයෝ වෙද තේ සබ්බේ සත්තායේ සියලු සත්වයෝ සුඛිතත්තා භවන්තු සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා. හරිම අර්ථවත් නේද? එහෙම තමයි අපි මේ ගාථා දෙකේ අර්ථ තේරුම් ගන්න. ඊළඟට ගාථා රත්නය නපරෝ පරං නිකුබ්බේත. අපිට පෙර මේ ගාථා දෙක සජ්ජායනා කරලමු. මේ සියලු සත්වයන් පිළිබඳ මේ සිත පැතිරවීම අපි බලමු. පාලි සිංහල පිරිත සජ්ජායනා කරනකොට අපිට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. නිවැරදිව උච්චාරණය කරමින් මේ සිංහල වචනත් වැරදිව උච්චාරණය කරන්න සමහරව. ගොඩාක් අය මා ප්‍රාණ අල්ප ප්‍රාණ බෙහෙදේ දන්නේ නැහැ. නමුත් ඔබ වයසයි කියලා හිතලා හෝ දැන් තරුණයි පුංචි ළමයි ඔය ඉගෙන ගන්න කියලා ප්‍රමාද වෙන්න එපා. බුද්ධ වචනයක් නිවැරදිව පාලි සිංහල වශයෙන් සජ්ජායනා කරලා සිත නිවා ගන්නට පුළුවන් නම් ඒ ඔබේ සසර ගමන සුවපත් කරනවා. ඔබට නිවනට ඒ උපකාර වෙනවා. සජ්ජායනා කරමු. යේකේචිපාන භූතත්ථි තසාවා තහබරාවා අනවසේසා දීඝාවායේ මහන්තාවා මජ්ක්‍ධිමාරස්සකානුකතුලා බියපත් තැතිගත් සතුන්ද වේවා බියසැක දුරු කළ රහතුන් වේවා ලොකු පොඩි දිග මහා සතුන්ද වේවා සැමට සැපත ඇති සිත් ඇති වේවා දිඨාවායේව අද්දිඨා යේච දුරේ වසන්ති අවිදුරේ භූතාවා සම්භවේ සීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා පෙනෙන නොපෙනෙනා සතුන්ද වේවා දුර ළඟ වසනා සතුන්ද වේවා ඉපදුන ඉපදෙන සතුන්ද වේවා සැමට සැපත ඇති සිත් ඇති වේවා. දැන් ඔබට තේරෙනවා ඇති ඔබ සමහර විට තේරුමක් නොදැන හයියෙන් පිරිත් කියන්න ඕනෑවට වගේ වේගෙන් කියන අවස්ථාත් ඇති. පිරිත් වේගෙන් කියන අවස්ථාවන් තියෙන්න පුළුවන්. හැබැයි අර්ථ තේරෙන අය තමයි ඒ කාලානුරූපව ඒ දේ කරන්නේ. ඒ අවස්ථාවට උචිත පරිදි. අර්ථ නොදැනෙන අය ඔහේ වෙන කල්පනාවක ඉඳලා පුරුද්දට වගේ වරද්ද පිරිත් කියනවා අපි අහලා තියෙනවා. ඒ නිසා මේ හවසට මල් පහන් සුන්දුම් පූජා කරලා මේ කරණීයමෙත්ත සූත්‍රය සජ්ජායනා කරොත් අර්ථ මෙනෙහි කරගෙන ඔබේ අර දවසේම තිබ්බ වෙහෙසකාරී ගතිය සංසිඳෙනවා. ඔබේ සිතේ ඇවිස්සිච්ච ගති නැති වෙනවා. ඔබට නොපෙනෙන ලෝකයේ යම් උවදුරු ඇතනම් ඒවා දුරු වෙන්න පවා මේ උතුම් මෙත් පැතිරවීම උපකාර වෙනවා. දෙවිවරුන්ගේ ආශිර්වාදයේ සැලසෙනවා. අමනුෂ්‍යයන් පවා ඔබට පහදිනවා. ඔබ හරියට මෙසිතින් යුක්තව මේ පිරිත භාවිතා කළොත් තමයි ඒ ආනිසංස ලැබෙන්නේ. ඊළඟට අපි ඉගෙන ගමු 6 වෙනි ගාථා රත්නයේ අර්ථය. නපරෝ පරං නිකුබ්බේත
නාති මඤ්ඤේත කත්ථ චිනං කංචි ව්‍යාරෝසනා පටිඝ සංඥා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය. ඒක ටිකක් අකුරු අපහසු අකුරු ගොඩක් තියෙන උච්චාරණය කරන්නනේ. අපි ඉගෙන ගනිමු මේ වචන. නපරෝ පරං. එතන කත්ථචි කියලා වචනයක් තියෙනවානේ. නාති මඤ්ඤේත කත්ථචි. කත්ථචි කියන්නේ කිසි තැනකි. කිසියම් තැනක පරෝ කියන්නේ වෙනත් කෙනෙක්. අනෙකෙක්. පරං කියන්නේ අනෙකෙකු. අනෙකෙකු නිකුබ්බේත. නිකුබ්බේත කියන්නේ වංචා කරන්නේය. නිකුබ්බේත වංචා නොකරන්නේය. නොරවටන්නේය. ඒ කියන්නේ කිසිවෙක් කිසිවෙකු නොමරවටාවා. කිසියම් තැනක කිසිවෙක් කිසිවෙකුව රවටන්න එපා. ප්‍රාර්ථනීය බලන්න කොච්චර ලස්සනද. වංචා නොකරේවා. වංචා නොකරන්නේ. ඔව්. ඊළඟට අර නාති මඤ්ඤේත කත්තචින් නංකංචි කියවනේ. නංකංචේ කිසිවක් හට. නාති මඤ්ඤේත අවඥා නොකරන්නේය. කිසිවෙක් කිසිවෙකු නොමරවටාවා. කිසි තැනකදී ඉහළින් නොසිතාවා. ඒ කියන්නේ පහතට හෙලන්න එපා කවුරුවත්. අතිමඤ්ඤනා තමන් ඉහළට ඔසවලා හිතනවා. නාති මඤ්ඤේත අවඥා නොකරන්නේය. අවඥා කරන්න එපා. ව්‍යාරෝසනා සමහර ගොඩාක් අය කියන්නේ ඔකට ඛයාරෝසනා. බයන්න දැක්කම හිතන්නේ මා ප්‍රාණ khයන්න කියලා. khයාරෝසනා පටිඝ සංඥා කියලා කියනවා අම්මලා. අපි අහලා තියෙනවා. එතන තියෙන්නේ ව්‍යාරෝසනා. ව්‍යාරෝසනා කියලා කියන්නේ මේ රෝස ආක්‍රෝෂ පරිභව කරනවා කියන්නේ අක්කෝසති රෝසති පරිභව කරනවා බයිනවා රළු වචන කියනවා කයෙන් රවලා බැම හකුලවලා පෙන්නනවා. ඒ ඔක්කොම රෝෂණ. ඒ කියන්නේ රළු ඇවතුම් පැවතුම් ඇති බව වචනයෙන් බැනඳ ගහ ගන්නවා. ව්‍යාරෝසනා මා ප්‍රාණ භයන නෙමෙයි සාමාන්‍ය අල්ප ප්‍රාණ භයන. ව්‍යාරෝසනා පටිඝ සංඥා. පටිඝ කියද්දි මා ප්‍රාණ ගන්න. පටිඝ සංඥා කියලා කියන්නේ ගැටුණු සංඥාව. සාමාන්‍යයෙන් සංඥාව කියන්නේ හඳුනා ගැනීමනේ. එතකොට මේ අභ්‍යන්තරයේ ඇතිවෙන ගැටීම. ව්‍යාරෝසනා කියද්දි කායික වාචිකව ගැටුණු ස්වභාවය. පටිඝ සංඥාව කියන්නේ මානසිකව ගැටුණු ස්වභාවය. එතකොට ව්‍යාරෝසනා පටිඝ සංඥා කායිකව වේවා වචනෙන් වේවා මනසින් වේවා ගැටුණු ස්වභාවයක් තියෙනවද? රෞද්‍ර නපුරු ස්වභාවයක් තියෙනවද? නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය. ඔවුනොවුන්ට අඤ්ඤ මඤ්ඤස්ස කියන්නේ ඔවුනොවුන්ට දුක්ඛං න ඉච්ඡේය. දුකක් නොකැමති වන්නේය. දුකක් කැමති නොවේවා. න ඉච්ඡේය නොකැමති වෙයි. දැන් ඔය අනිච්ච කියන වචනේට මහා ප්‍රාණ ඡයන්නක් දාලා මේ සමහර නූගත් අය පැහැදිලි කරන්න ගියානේ. එතකොට අනිච්ච කියන වචනේ තියෙන අයන්න, නියන්න, අල්ඡයන, ඡයන. එතකොට සාමාන්‍ය මහා ප්‍රාණ ඡයන්නක් එතන නැහැ. ඒකේ අදහස අනිත්‍යයි, වෙනස් වෙනවා. සමහරක ඔය අනිච්ච කියන එකේ අවසාන ඡයනට මා ප්‍රාණ එන්න ඕනේ. ඔක වැරදිලා ලියද්දි කියලා. නැහැ. ඉච්ඡ කියලා වචනයක් තියෙනවා. යන්න අල්ඡයන මා ප්‍රාණ ඡයන. ඉච්ඡ කියන්නේ ආසාව, කැමැත්ත. ඉච්ඡ කියන එකේ විරුද්ධ වචනේ අනිච්ච නෙමෙයි. ඉච්ඡ කියන වචනේ විරුද්ධ වචනේ න ඉච්ඡති කියලා තියෙන්නේ. න ඉච්ඡති කැමති වෙන්නේ නැහැ. මෙතන අනිච්ච කියන්නේ අනිත්‍යයි. තව වචනයක් තියෙනවා නිච්ච කියලා. නිට්ටයයි. නිච්ඡං වා අනිච්ඡං වාති. නිට්ටය හෝ වේවා වේද අනිත්‍ය හෝ වේද. තව නිච්ච කියලා යෙදෙනවා නිතර කරනවා කියන අදහසිනුත්. ඔය පාලි හරියට දන්නේ නැතිව අර්ථ දෙන්න ගියොත් අර්ථය වරදින්න පුළුවන්. ඒ නිසා අපි
නිවැරදි ග්‍රන්ථයන් ඇසුරු කරගෙන අඩුම තරමේ නොදන්නවා නම් ඒ අහගෙන හරි අපි තේරුම් ගන්නට ඕනේ. එතකොට අපි දැන් ඉගෙන ගත්තා නාඤ්ඤ මඤ්ඤසන අඤ්ඤ මඤ්ඤස කියන්නේ ඔවුනොවුන්ට න දුක්ඛ මිච්ඡේය. දුක්ඛං ඉච්ඡේය දුකක් කැමැති වීම න දාපුවාම දුකක් අකමැති වෙනවා. දුක් නොකැමැති වන්නේය. අපි සරලව ගත්තොත් එහි එක දිගට අර්ථය ගත්තොත් 6 වෙනි ගාථා රත්නේ නපරෝ පරං නිකුබ්බේත. පරෝ පරං න නිකුබ්බේත වෙනකෙක් වෙනකෙකුට වංචා නොකර වෙනකෙක් වෙනකෙකු නොරවටන්නේය. තවත් කෙනෙක් තවත් කෙනෙක්ව රවට්ටන්නේ නැහැ. එකෙක් අනෙකෙකු කිසි තැනක නොරවටාවා. එතන මෛත්‍රියනේ මෛත්‍රිය පතුරවනකොට ඒකේ ප්‍රාර්ථනීය ස්වභාවයක් තියෙනවා. නොරවටාවා. ඊළඟට කත්තචිතං කංචි න අතිමඤ්ඤේත කිසිවෙක් තවත් කෙනෙකුට ඉහලින් නොසිතාවා අවඥාවක් නොකරවා ව්‍යාරෝසනා පටිඝ සංඥා අඤ්ඤමඤ්ඤස්ස දුක්ඛං න ඉච්ඡේය. කායිකව වේවා වචනෙන් වේවා හිතින් වේවා ගැටුණු ස්වභාවයක් කිසිවෙකුගේ දුකක් අකමැති වේවා. කිසිවෙකු දුකටපත් වීමක් නොකැමැති වේවා. අන්න ඒක තමයි ප්‍රාර්ථනාව. අපි ඒ ගාථාව සජ්ජායනා කරද්දී ඔබට මීට වැඩිය සරලව බලන්න. දැන් අපි බුදුරජාණන් වහන්සේ මේ මෛත්‍රී භාවනාව කරණීයමේ සූත්‍රය උගන්වනකොට මෙහෙම පදයෙන් පදේ ගොඩාක් විස්තර උගන්වන්නේ නැහනේ. නමුත් ඒ වාක්‍ය අහනකොට භික්ෂුන් වහන්සේලාට තේරෙනවා උන්ගේ භාෂාව නිසා. උන්වහන්සේලාගේ භාෂාව නිසා. ඒත් අපිට අද පාලි අපේ භාෂාව අපි කතා කරන භාෂාව නෙමෙයිනේ. දැන් ඉන්දියාවේ හින්දි භාෂාව ගත්තොත් ඒ හින්දි භාෂාවේ ගොඩාක් පාලි වචන තියෙනවා සිංහල වලටත් වැඩිය. ඒ කාලේ තිබ්බ මේ මාගධී භාෂාව පාලි භාෂාවම තමයි පරිවර්තනය වෙවි ඇවිල්ලා ඒක එක කලවල ආක්‍රමණ සංක්‍රමණ වලින් වෙන වෙන පළාත් වලින් ආපු භාෂා එක්ක මිශ්‍ර වෙලා යම් යම් කොටස් හැලිලා යම් යම් කොටස් එකතු වෙලා නිපැයුණු අලුත්ම භාෂාව තමයි හින්දි. ඉතින් හින්දි භාෂාවේ තාම පාලි වචන ගොඩාක් තියෙනවා. මේ දේශනාවලට ගොඩාක්ම ළඟ භාෂාව. සිංහල භාෂාව ඊළඟට. සිංහල භාෂාවෙත් ගොඩාක් පාලි වචන තියෙනවා. තව ඉන්දියාවේ විවිධ භාෂා තියෙනවා. කන්නඩ වගේ භාෂාවලත් කර්ණාටක ප්‍රදේශයේ ප්‍රාන්තයේ භාෂාවල පවා පාලි වචන ගොඩාක් තියෙනවා. අපිට තේරෙනවා මේ භාෂා කතා කරනකොට පාලි වචන තියෙන නිසා ඒ වගේ යම්කිසි අර්ථයක් තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට අපි ඉගෙන ගත්තේ නපරෝ පරං නිකුබ්බේත ගාථා රත්නේ. අපි සජ්ජායනා කරමු. නපරෝ පරං නිකුබ්බේත නාති මඤ්ඤේත කත්තචිනං කංචි ව්‍යාරෝසනා පටිඝ සංඥා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය. කිසිවෙක් කිසිවෙකු නොම රවටාවා කිසි තැනකදී ඉහළින් නොසිතාවා නපුරු දරුණු බස් නොම පවසාවා අනේකෙකුගේ දුක කැමති නොවේවා. ඔබට හරි සරලව අර්ථය තේරෙන්නේ ඇති. ඊළඟ ගාථාවත් අපි සජ්ජායනා කරලා යමු. මාතා යතහා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ ඒව අම්පි සබ්බ භූතේසු මානසං භාවයේ අපරිමාණං. තම දිවි සමකොට පුතු සුරකින්නේ
එකම පුතෙකු ඇති මව් විලසින්නේ මෙලෙසට ලොව සැම සතුන් දකින්නේ අපමණ මෙත් සිතමය පතුරන්නේ. මම හිතන්නේ මේ ගාථාවල පරිවර්තනය ඊටාම සරල සහ අර්ථවත් නිසා ඒ ස්ථානයට උචිත පරිදි කරලා තියෙන නිසා ඒ අර්ථ අපි ගොඩාක් පැහැදිලි නොකරත් ඔබට අර්ථය තේරුණා නේ. ඒ නිසා අපි සරලව ඒ නිසා පැහැදිලි කරගමු. 7 වෙනි ගාථා රත්නය. මාතා යතහ නියං පුත්තං. අම්මා කෙනෙක් යතහ යම්සේ අම්මා යම්සේ ආයුසා ඒක පුත්ත මනුරක්කේ තමාගේ ජීවිතය වගේ එකම පුතා අනුරක්කේ රකින්නවද රකීද. දැන් මෙතන මාතා යතහ නියං පුත්තං කියනවනේ. එතන නියං පුත්තං කියන එක අර්ථ කතාවේ විස්තර වෙන්නේ ජයන්න වෙනුවට යයන්න ආදේශ වෙලා ඒ උච්චාරණය කිරීමේ පහසුව සහ ස්වර ආදේශ වෙනවානේ. සමහර විට වෙනස් වෙනවා, ව්‍යංජන ආදේශ වෙනවා. මේ විදිහේ සංදි විසන්දි ભેදේ ඔබ අහලා තියෙනවනේ. එතකොට මෙතන නියං පුත්තං කියන එක නිජං පුත්තං කියන එක ජයකාරය වෙනුවට යකාරය ආදේශ වෙලා කියලා තමයි සාමාන්‍යයෙන් විස්තර වෙන්නේ. එතකොට මව් යම්සේ නියං පුත්තං කියන්නේ තමාගේ කුසින් උපන් පුතා ඒක පුත්ත එකම පුතා ආයුසා අනුරක්ඛේ. ආයුසා කියන්නේ පනසේ අනුරක්ඛේ රකීද ඒවම්පි සබ්බ බුහතේසු එසේම සියලු සත්වයන් කෙරෙහි මානසං භාවයේ අපරිමාණ අප්‍රමාණ වූ මානසං භාවයේ මෙත් වඩන්නේය. මනස වඩනවා අප්‍රමාණව මනස වඩනවා මෙත් වඩනවා. එතකොට අපි ඒ ගාථාවේ අර්ථය ගත්තොත් යතහ මාතා නියං පුත්තං ඒක පුත්තං ආයුසානුරක්ඛේ. යම්සේ මව් තමන්ගේ කුසින් උපදුන එකම පුතා පනසේ රකීද ඒවං අපි සබ්බ බුහතේසු අපරිමාණං මානසං භාවයේ ඒ විදිහටම සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි සියලු සත්වයන් කෙරෙහි අප්‍රමාණව මනස වැඩි යුතු. අපි එහි සරල අර්ථයයි ඒ කියන්නේ පදගත අර්ථයයි පැහැදිලි කරගත්තේ. යම්සේ මවක් තමන්ගේ එකම දරුවා දිවි පුදා ආරක්ෂා කරනවද පනසේ රකීද මෙසේ හැම සතුන් කෙරෙහි අප්‍රමාණ මෙසිත වඩනවා. මෙත්තංච සබ්බ ලෝකස්මින් මානසං භාවයේ අපරිමාණං. ඊළඟ ගාථා රත්නයේ 8 වෙනි ගාථාව. මෙත්තංච සබ්බ ලෝකස්මින් මානසං භාවයේ අපරිමාණං උද්ධං අදෝච තිරියංච අසම්බාධං අවේරං අසපත්තං. මෙත්තංච සබ්බ ලෝකස්මින් මෙත්තංච මෛත්‍රියද සබ්බ ලෝකස්මින් සියලු සත්ව ලෝකයේහි සබ්බ ලෝකස්මින් සියලු සත්ව ලෝකයේහි මානසං භාවයේ අපරිමාණං සිද්ධි වූ මෛත්‍රියද මෛත්‍රිය වඩන්න තියෙන්නේ. අපි ඒක සරලව තේරුම් ගමු. අපරිමාණං අසම්බාධං අවේරං කියලා වචන තුනක් තියෙනවා. අපරිමාණං කියන්නේ අප්‍රමාණව ප්‍රමාණයක් නැහැ. අසම්බාධං කියන්නේ සම්බාධ නැහැ. බාධා අපි බැරියර්ස් කියන්නේ බාධාවන් පවුරු පදනම් නැහැ. අප්‍රමාණව සම්බාධ නැති අවේරං වෛර චේතනා නැති අප්‍රමාණ වූ බාධා රහිත වෛර චේතනා නැති අසපත්තං සතුරන් නැති
සතුරන් නැති. එතකොට අසම්බාධං අවේරං අසපත්තං සතුරන් නැති. අපරිමාණං අප්‍රමාණ මානසං මෙත්තංච උද්දං අධෝ තිරියං සබ්බ ලෝකස්මින් භාවයේ. ඒ කියන්නේ උඩ යට සරසට උද්දං කියන්නේ උඩ, අධෝ කියන්නේ යට, තිරියං කියන්නේ සරස. සියලු ලෝක සත්වයන් කෙරෙහි වඩනවා. මොකද්ද? මෙත්තංච මෛත්‍රියද වඩනවා. මෛත්‍රිය වඩනවා සියලු සත්වයන් කෙරෙහි. අප්‍රමාණ වූ මෙසිත වඩන උඩ දිසාවට, යට දිසාවට, සරස් දිසාවට කරදර නැති, වෛරයක් නැති, සතුරෙකු නැති මෙසිත වඩනවා. හරිම සරලයි. අපිට එහි අර්ථය තේරුම් ගන්න හරිම ලේසි. සබ්බ ලෝකස්මින් අපරිමාණං මෙත්තංච මානසං භාවේ. සියලු ලෝකයේ කෙරෙහි අප්‍රමාණ වූ මෛත්‍රියද මෛත්‍රී මනසද වඩයි. උද්ධං අධෝච තිරියං චසම්බාධං අවේරං අසපත්තං. උඩ යට සරසට හැම දිසාවටම අප්‍රමාණ වූ, අවෛරී වූ සතුරන් නැති මේ සිත වඩනවා. අපි ඒ ගාථාව සජ්ජායනා කරලෙමු. එතකොට මම හිතනවා මේ විස්තර ගොඩාක් කරනවටත් වැඩිය ඔබට පැහැදිලි වෙනවා. මේක ගාථාවම සිංහල ගාථාවක් හැටියට, සිංහල කවියක් හැටියට සජ්ජායනා කරනකොට. මෙත්තංච සබ්බ ලෝකස්මින් මානසං භාවයේ අපරිමාණං උද්ධං අධෝච තිරියංච අසම්බාධං අවේරං අසපත්තං. සියලු ලොවට එක ලෙස සලකන්නේ උඩ යට සරසට හැම විලසින්නේ වෛර සතුරු බාධා නැතිවන්නේ අපමණ මෙත් සිතමය පතුරන්නේ. එතකොට අපි පැහැදිලි ඔබට අප්‍රමාණව මෛත්‍රිය පතුරනවා. උඩ යට සරසට කියද්දී අර්ථ කතාවේ සඳහන් වෙනවා උඩ කියන්නේ අරූප බ්‍රහ්ම ලෝක භවග්‍රේ දක්වාම, යට කියන්නේ අවීචිය දක්වා, මැද කියන්නේ රූප ලෝකේ කාම දුගති සුගති ඊළඟට දිව්‍ය ලෝකවල රූප ලෝක ටික. එතකොට අපි ගත්තොත් අවීචියේ පටන් භවග්‍රේ දක්වා තියෙන පහළටත් ඉහළටත් හරහටත් තියෙන සියලු ලෝකවල වාසය කරන සත්වයන්ට මෙත්සිත පතුරවන්නයි බුදුරජාණන් වහන්සේ ඉගැන්වුවේ. මේ මෙත්සිතට බාධක සම්බාධක තියාගන්න එපා. අසම්බාධං. සම්බාධක කියන වචනේ දාන්නවනේ. දැන් රටවල් වලට දානවය කියන්නේ සම්බාධක. ඒකට සීමා මායිම් තියාගන්න එපා. සතුරු ඉතුරු කරගන්න එපා. මනස හොඳට දියුණු කරගෙන අප්‍රමාණ මනසක් උපදවාගෙන අවෛරී මනසක් උපදවන මෙසිත වඩන්න. 9 වෙනි ගාථාව කියනවා මෛත්‍රිය වැඩි යුතු ක්‍රමේ. තිට්ඨං චරං නිසින්නෝවා. හිටගෙන ඉන්නකොට, ඇවිදිනකොට, වාඩි වෙලා ඉන්නකොට වේවා. සයානෝවා. නිදාගෙන ඉන්න විට වේවා. යාවතස්ස විගත මිද්දෝ. යාවතස්ස විගත මිද්දෝ කියන්නේ යම්තාක් නොනිදා සිටිනවාද, යම්තාක් නොනිදා සිටිනවාද, නිින්ද ගිහිල්ලා නැත්තම් සමහරවිට හිටගෙනත් නිින්ද යනවා, වාඩි වෙලත් නිින්ද යනවා, දැන් බණ අහා ඉනකොටත් නිින්ද යනවා. එතකොට ඒ විදිහේ නිදාගෙන ඉන්න වෙලාවට මෛත්‍රිය පතුරන්න බෑ. යම්තාක් නොනිදා සිටිනවාද යාවතස්ස විගත මිද්දෝ. මිද්ද කියන්නේ මතය, හිතේ හැකිලුණු මලානික ගතිය. විගත මිද්දෝ කියන්නේ මලානික ගතිය නැති වුණ. යම්තාක් ප්‍රමුදිත සිතින් ඉන්න වෙලාවට, අවදිමත් සිතින් ඉන්න වෙලාවට ඒක හිටගෙන ඉන්න පුළුවන්, ඇවිද ඇවිද ඉන්න පුළුවන්, වාඩි වෙලා ඉන්න පුළුවන්, හාන්සි වෙලා ඉන්න පුළුවන්. ඒ වෙලාවේ නිදිමතින් තොරනම්, නිින්ද ගිහිල්ලා නැත්තම් ඒතං සතින් අදිඨෙය්‍ය, ඒතං සතින් අදිඨෙය්‍ය, මේ මෛත්‍රී සිහිය වඩන්නේය. මේ මෛත්‍රී සිහිය වඩනවා. බ්‍රහ්මමේතං විහාරං ඉදමාහු. ඔය හතර ඉරියව්වෙම මෛත්‍රිය වඩනවා නම්
නිින්ද නැති සෑම වෙලාවකම මෙසිතින් ඉන්නවා නම් ඒකට බුද්ධ ආදී උතුමන් වහන්සේලා කියන්නේ බ්‍රහ්මං ඒතං විහාරං ඉදමාහු. ඒකට උතුමන් වහන්සේලා කියන්නේ බ්‍රහ්ම විහාරය කියලයි. බ්‍රහ්ම විහාරය කියලයි උතුමන් වහන්සේලා ඒට කියන්නේ. හරිම ලස්සනයි මේ මෛත්‍රී භාවනාවේ ආනුභාවය ගැනයි මේ කරණීයමෙත්ත සූත්‍රයේ කියවෙන්නේ. යාවතා විගත මිද්දෝ අස්ස තාවතා යම්තාක් නිදිමතින් තොරව ඉන්නවාද ඒතාක් තිට්ඨං චරන් නිසින්නෝවා සයානෝවා ඒතං සතින් අදිට්ඨේය. හිටගෙන වාඩි වෙලා හාන්සි වෙලා හෝ ඉන්නකොට මේ මෛත්‍රී සිත පැතිරවිය යුතුයි. ඉද ඒතම් බ්‍රහ්මං විහාරං ආහු. මේ බුද්ධ ශාසනය තුල ඒකට කියන්නේ බ්‍රහ්ම විහාරය කියලයි. බ්‍රහ්ම විහාරය කියලයි උතුමන් වහන්සේලා ප්‍රකාශ කරන්නේ. අවසාන ගාථාව. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනයගේ දහං නහි ජාතු ගබ්බසෙයම් පුනරේතිති. දිට්ඨිංච අනුපගම්ම සීලවා දෘෂ්ටියට නොපැමිණ. දිට්ඨිංච අනුපගම්ම කියන්නේ දෘෂ්ටියකටද නොපැමිණ. මොකද්ද දෘෂ්ටිය? ආත්ම දෘෂ්ටිය. මගේය, මමය, මාගේ ආත්මය කියලා මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන විෂයාකාරයකින් අල්ල ගන්නවා. මම තමයි රූපේ, රූපේ හැදිලා තියෙන්නේ මගෙන්. ওই විදිහට මා තුල රූපේ තියෙනවා, රූපේ තුල මං ඉන්නවා. විඳීම සංඥා සංඛාර විඥාන පිළිබඳව හිතනවා. මේ හිත දැන් අපි විඥාණයට අපි සරලව හිත කියමු. මේ හිතෙන් මම හැදිලා තියෙන එක්ක මම ඉන්න හිත තුල. ওই විදි මොකක් හරි මමත්වයෙන් හැඟීමක් ගන්නවා. සංඥාවක් ගන්නවා. දෘෂ්ටියක් ගන්නවා. අන්න ඒකට කියනවා අපි සක්කාය දිට්ඨිය. ආනේ දෘෂ්ටියට නොපැමිණ. ඒක මිත්‍යා දෘෂ්ටියක්නේ. ඒ මිත්‍යා දෘෂ්ටියට නොපැමිණ දසනේන සම්පන්නෝ. දර්ශනයෙන් සමන්විත වෙනවා. දර්ශනයෙන් සමන්විත වූයේ කියලා කියන්නේ ඔය සක්කා දිට්ඨිය නැතු සම්මා දිට්ඨියෙන් යුක්ත වූයේ. දර්ශනයෙන් සමන්විත වෙන්නේ සෝවාන් ශ්‍රාවකයා. සම්මා දිට්ඨියෙන් තමයි ඔය 20 ආකාර සම්මා සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ. එතකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුනම කැඩිලා යනවා දෘෂ්ටි සම්පන්න ශ්‍රාවකයාට. දිට්ඨි සම්පන්න ශ්‍රාවකයා කියලා කියන්නේ. ඒ දිට්ඨි සම්පන්න ශ්‍රාවකයා පළවෙනි සංයෝජන තුන දුරු කරපු ලෝකේ ඇත්ත දැකපු සම්මා දිට්ඨියෙන් යුතු ශ්‍රාවකයෙක්. ඔහු තමයි දර්ශන සම්පන්න. කියන්නේ දැක්ම ඇති ශ්‍රාවකයා. එතකොට මිත්‍යා දෘෂ්ටියකට සක්කා දෘෂ්ටියකට පැමිණෙන්නේ නැතුව දර්ශනයෙන් යුක්ත ශ්‍රාවකයා සම්මා දිට්ඨියෙන් යුක්ත ශ්‍රාවකයා සමන්විත වූයේ කාමේසු විනය්‍ය දං. ඊට පස්සේ කාමයන් පිළිබඳවද ගේදං කියලා කියන්නේ ගේදං කියලා කියන්නේ පංචාමිසෙම තමයි කාමය. එතකොට කාමේසු කාමයේ පිළිබඳ කාමේසු කියද්දි වස්තු කාම. මේ ඉඩ කඩන් යාන වාහන ද්වාදරුව රන් රිදී මුතුමැණික් මේ පේන දේවල්. ගේදං කියද්දි ගිජු බව. ඒ මානසික බව. මානසිකව ක්ලේශකාමී වස්තුකාම ක්ලේශකාම කියලා බෙදෙනවනේ. මානසිකව ඇති වෙන බැඳීම. එතකොට විනය ප්‍රහාණය කොට ජාතු ගබ්බසෙයං. ජාතු කියන්නේ ඒකාන්තයෙන්ම. ජාතු කියන්නේ ඒකාන්තයෙන්ම ගබ්බසෙයං ගැබක සයනයට. ඒ කියන්නේ මව් කුස පිළිසිඳ ගැනීමට නහි පුනරේතිති. නැවත නොෙන්නේය. මේ ගැබක නිදා ගන්න මව් කුසකට ආයෙන්නේ. මව් කුසකට එන්නෙත් නැහැ, අණ්ඩජ උපතකට එන්නෙත් නැහැ. අනාගාමී ශ්‍රාවකයා ගැන එතන කියන්නේ කාමයන් පිළිබඳව ගිජු බව සම්පූර්ණයෙන් දුරු කරලා ඇත්තටම මව් කුසක නිදා ගන්නට ඔහු පැමිණෙන්නේ නැහැ කියනවා. සෝවාන් වෙලා තවදුරටත් දියුණු කරලා කාමයන් පිළිබඳවත් තියෙන බැඳීම නැති කරලා එතකොට කාමරාග පටිගත් දුරු කරලා ඊට පස්සේ ඔහු සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙ ඉපදුනොත් ඒ අනාගාමී ශ්‍රාවකයා නැවත අණ්ඩජ උපතකට හෝ ජලාබුජ උපතකට එන්නේ නැහැ. මව් කුසක නිදා ගන්නට එන්නේ නැහැ. සුද්ධාවාසයේම පිරිනුවන් පානවා කියන අදහස තමයි එහි තියෙන්නේ. එතකොට
අවසාන ගාථා රත්නයයි ඒ. අපි මෛත්‍රී භාවනාවේ ආනිසංසවල තියෙන සුඛං සුපති සුඛං පටිබුද්ධති අපි ඒක මෙත්තානිසංස සූත්‍රය ඉගෙන ගන්නවා. සෝසේ නිදා ගන්නවා, සෝසේ අවදි වෙනවා. ඒ අවසානයේ තියෙනවා උත්තරින් අපපටි විජ්ජන්තෝ මතුවට තියෙන ඵලයන් සාක්ෂාත් නොකරොත් උත්තරින් අපපටි විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝකූපගෝ හෝති බ්‍රහ්ම ලෝකේ උපත වෙත යනවා. එන අනාගාමී ශ්‍රාවකයා ඉතිරි තියෙන රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිජ්ජාශය නොකළොත් ඒ සංයෝජන ඔහු අනාගාමීව බ්‍රහ්ම ලෝකේ උපදිනවා. ඒ මේ මෛත්‍රිය බ්‍රහ්ම විහාර කියන්නේ ඒකනේ. මහා බ්‍රහ්මයා සතුව තියෙන බ්‍රහ්මයන් සතුව තියෙන මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ඒවා භාවනා හැටියට මේ මනුස්ස ලෝකේ ඉන්න සාමාන්‍ය මිනිස්සෙකුට වඩලා මෛත්‍රිය වඩලා බ්‍රහ්ම ලෝක යන්න පුළුවන්. කරුණාව වඩලා බ්‍රහ්ම ලෝක යන්න පුළුවන්. මුදිතාව වඩලා බ්‍රහ්ම ලෝක යන්න පුළුවන්. උපේක්ෂාව වඩලා බ්‍රහ්ම ලෝක යන්න පුළුවන්. ඒ බ්‍රහ්මත්වයට හිතපත් කරගන්න පුළුවන්. ඒ හැබැයි මෛත්‍රී ධ්‍යානය තුළ කරුණා ධ්‍යානය තුළ හොඳට සිත තැන්පත් කරන්න ඕනේ. යානි කතා වත්තු කතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා කියන ආදි වශයෙන් හොඳට පුරුදු කරලා යානාවක් වගේ පිහිටි දෙයක් වශයෙන් භූමියක් වශයෙන් හොඳට පුරුදු කරගත්තොත් ඕනෑම වෙලාවකට මෛත්‍රී ධ්‍යානයට සමවදින්න නැගී සිටින්න පුළුවන් මට්ටමට වසඟයට ගත්තොත් ඔහුට පුළුවන් නිදාගෙන හැරියා වගේ මේ ආයුෂ ඉවර වෙනකොට මෙහෙන් චුත වෙනකොට බ්‍රහ්ම ලෝකෙ සිට පිහිටවා ගන්න. ඉතින් සංයෝජන දුරු කරගත්තොත් අනාගාමීව සුද්ධාවාසෙ පිහිටන්න පුළුවන්. ඒකට අන්තරා පරිනිබ්බයි උපහච්ච අසංකාර සසංකාර උද්දංසෝතකනිට්ඨ ගාමි කියන ආකාර පහෙන් යම් වූ ප්‍රතිපදාවකින් ඒ ක්‍රම පහෙන් සුඛා පටිපදා දුක්ඛා සුඛා පටිපදා කිප්පා විඤ්ඤා වගේ ප්‍රතිපදා හතර ඔස්සේ යම් ශ්‍රාවකෙක් වෙලා පිරිනුවන් පාන්න පුළුවන්. ඉතින් මම ඒ විස්තර කරන්නට යන්නේ වෙලාව නෙමෙයි. අපි සරලව අද කරණීයමෙත්ත සූත්‍රය තේරුම් ගත්තා. ඉතින් අර භික්ෂූන් වහන්සේලා මේ කරණීයමෙත්ත සූත්‍රය සජ්ජායනා කරන උදේට දානේ වළඳලා රාත්‍රියට ඒ අර්ථ සිහිපත් කරනවා. එහි සඳහන් විදිහට සියලු සත්වයන්ට දිග කොට උස මහත පෙනෙන්නේ නොපෙනෙන දුර ළඟ වසන ස්ථූල සත්වයෝ අනුක සත්වයෝ සියලු දෙනාට මේ සිත වඩන්න පටන් ගත්තා. අර 500ක් ස්වාමීන් වහන්සේලා 500ක් වනගත කුටිවල එකම වනලැහැබි ඇසුරු කරගෙන දැන් එන්න හරි ප්‍රසන්න වුණා. අර දෙවිවරුන්ට තේරුණා, දෙවිවරුන්ට දැවුණා අපි තරහ ගන්න එක හොඳ නෑ. ඔවුන් මෛත්‍රිය කරන්න පටන් ගත්තා. දැන් දෙවිවරු තමයි මලු මම්පෙත්තම දින්නේ, වතුර ගේන්නේ, උපස්ථාන කරන්නේ. දෙවිවරුත් ගොඩාක් පින් කරගත්තා. භික්ෂූනුත් මෛත්‍රියම කමඨහනක් කරගෙන ඊට පස්සේ විදර්ශනාවට හරලා ධාන අංගයන් සියලු කෙලෙසුන් දුරු කරලා ඒ වස් කාලය අවසන් වෙනකොට රහතන් වහන්සේලා බවට පත් වුණා. මහා පවාරණයෙන් පවාරණය කළේ රහතන් වහන්සේලායි. ඉතින් බලන්න අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා. උන්වහන්සේගේ දේශනා දක්ෂතාවය අනුත්තර පුරුෂ ධම්මසාරථී ගුණය, බුද්ධ ගුණය, මහා කරුණාව. ඉතින් අපිටත් මේ උතුම් කරණීයමෙත්ත සූත්‍රය අපේ ජීවිතයේ සුවපත් කර ගැනීම පිණිසම උපකාර කරගන්න අපිට භාග්‍ය ලැබේවා. සාදු සාදු සාදු. අද දවසේ මේ උතුම් පිරිත් අර්ථ වර්ණනාව සඳහා ධර්ම දානය ලබා දෙමින් විකාශන දායකත්වයේ දරුවේ පුවක්පිටියේ සංඝමිත්තා මෙහෙණිය ආරාමයේ වැඩ සිටින පූජ්‍ය දොඩන්දුවේ ස්වර්ණපාලි මෙහෙණින් වහන්සේ සමග සොහොයුරිය වන අම්බලන්ගොඩ පින්නදුව පදිංචි ලාලනී උඩුවිලාරච්චි මහත්මිය ඇතුළු සොහොයුරන් පිරිස රැස් කරගත් සියලු පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන්ව සැපයටපත් වෙත්වා කියලා සාදු කියලා පින් දෙන්න. කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන්ව නිරෝගී සුව දිගාසිරි ලැබෙත්වා කරන සියලු ශාසනික කටයුතු සඵල වෙත්වා කියලා පින් දෙමු. වසර 30කට පෙර අවුරුදු 81ක් ආයු වළඳා මිය ගිය දොඩන්දුවේ පදිංචිව සිටි මැන්ඩිස් උඩුවිලාරච්චි මහත්මයාට වසර 2කමාරකට පෙර අවුරුදු 91ක් ආයු වළඳා මිය පරලොව ගිය ආර්.ටී. ලීලාවතී මෑණියන්ට වසර 35කට පෙර ත්‍රස්ත ප්‍රහාරයකින් හබරණදී මිය ගිය චන්ද්‍රසිරි උඩුවිලාරච්චි සොයුරාට සහ වසර 6කට පෙර මිය ගිය සුනිල් උඩුවිලාරච්චි මහත්මයාටත් මිය ගිය සියලු ඥාතීන්ටත් අනන්ත සසරේ මියගොස් පින් බලාපොරොත්තු වන සියලු ඥාති වර්ගයාට මේ පින් අනුමෝදන්ව හැමගේ පරලොව ජීවිත සුවපත් වෙත්වා සැපවත් වෙත්වා සසර දුකින් අත් මිදෙත්වා කියලා පින් දෙන්න.
ගුරු මෑණියන් වහන්සේ වන පින්වත් තලාවේ මානෙල් මෙහෙණින් වහන්සේට ආරාමයේ සියලු මෑණියන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. ආචාර්ය උපාධ්‍යයන් වහන්සේ වන අලුත්ගම් ආර පින්වත් ධම්මසේන ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. පුවක් පිටිය ආරාමයේ වැඩ සිටින කුරුවිට ධම්මජයන්ති මෑණියන් වහන්සේ ඇතුළු සියලු පින්වත් මෙහෙණින් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. පවුලේ සියලුම සහෝදර සහෝදරියන්ට සහ දුවදරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ රැකිරක්ෂාදී කටයුතු සාර්ථක කර ගැනීම පිණිස නිරතුරු උතුම් කල්යාණ මිත්‍ර ඇසුර සැලසීම පිණිස මේ පින් අනුමෝදන් වේවා. පින්වත් මෑණියන් වහන්සේලා ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණින් මේ පින් බලෙන් නිරෝගී සුව වෙත්වා. දිගාසිරි සම්පත් සැලසේවා. ඊතා නිහතමානීව ගෞතම සසුනේ පිළිවෙත් පුරාගෙන ධර්මාභෝධයෙන් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වාසනා වෙත්වා කියලා පින් දෙමු. කොරෝනා වෛරසයෙන් රෝගීව සිටින සියලු දෙනාටද නිරෝගී සුව පිණිස මේ පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරූ පින්වතුන්ටත් ඒ පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත් සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වේවා. සියලු ගෞතම සාසනීය පිළිවෙත් පුරන ශ්‍රාවක සංඝයාට, පින්වත් අනගාരികා මෑණියන් වහන්සේලාට, දසසිල් මෑණිවරුන්ට, ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන් ඇතුළු අද ධර්ම ශ්‍රවණය කළ ඔබ හැමටත් තෙරුවන් සරණින් මේ පින් බලයෙන් නිරෝගී සුව වෙත්වා. දිගාසිරි සැලසෙත්වා. සුවසේ චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේ කානංචයන් බලං අරහන්තානංච තේජේන රක්ඛම් බන්ධාමි සබ්බසෝ. උතුම් සම්බුදු බලයෙන්, පසේ බුදු ගුණ බලයෙන්, රහතුන්ගේද තේජසින් සියලු රැකවරණ වේවා. සාදු සාදු සාදු.